අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. හොඳයි අපි 2023 තුන්වෙනි කණ්ඩායමේ ඉරිදා රාත්‍රියේ පැවැත්වෙන පන්තියේ දෙවෙනි දවස අද. සම්මන්ත්‍රණයත් එක්ක ගත්තොත් එමු තුන්වෙනි දවස. නමුත් අපි පන්තියේ පටන් ගැනීමත් එක්ක තියෙන දෙවෙනි දවස. හොඳයි අපි පහුගිය සතියේ කතා කරමින් හිටියේ मोटर रथ इतिहास संबंध අපි කතා කළා. ඒ වගේම मोटर रथ අන්වටුම් චලිතය කියන්නේ රෙසිපොක්ටේන් වර්ගයේ එන්ජිමක් ගැන කතා කළා. right මතක් කරගත්තොත් මේ ටික අපි උදාහරණ සහ විශේෂයෙන් අපි සෑහෙන වෙලාවක් කතා කළා ඉතිහාසය සම්බන්ධව. right අපි ඇත්තටම අද පාඩමත් එක්ක ටිකක් වැඩිපුර සිද්ධාන්තමය කරුණුත් එක්ක සම්බන්ධ වෙන දවස. එතකොට මේ පන්ති පටන් ගැනීමත් එක්ක කියන්න ඕන. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මේ පළවෙනි මාසේ මුල දවස් කීපය තමයි අපි සතියට එක දවසක් කියලා යන්නේ. එතකොට අපි ගියේ ඉරිදා පටන් ගත්තා. එතකොට මේ ඉරිදාට නැවත ආවා. නමුත් අපි 2023 පළවෙනි කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායම ගත්තොත් සතියකට දින දෙකක් පන්තිය පැවැත්වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ කණ්ඩායමත් සතියකට දින දෙකක් පැවැත්වන්න අවශ්‍ය වෙනවා. නිසා ලබන සතියේ ඉඳලා අපි දෙවෙනි දවසේ ක්‍රියාත්මක කරනවා. දෙවෙනි දවසේ විදිහට අපි ක්‍රියාත්මක වෙන්නේ බදාදා උදෑසන. බදාදා උදේ අපි 10:30 ඉඳලා 12:30 වෙනකන් පන්තිය පැවැත්වෙනවා. right right අපි පෞද්ගලික සතියේ පන්තිය නැවැත්තුවේ අවසන් කළේ පද්ධති සම්බන්ධව කතා කරලා. ඒතකොට ගිය සතියේ අපි කතා කළා මූලික චාලක එන්ජිම, ප්‍රාථමික චාලක එන්ජිම නැත්නම් මූලික චාලක එන්ජිම ගැන කතා කරා. එහෙම නැත්නම් අපි මේකට කිව්වා විදුලි මෝටරය කියලා. විදුලි මෝටරය. right. ඒ වගේම තමයි දෙවෙනියට අපි කතා කළා පුතේ ජව සම්ප්‍රේෂණ පද්ධතිය. ජව සම්ප්‍රේෂණ පද්ධතිය. right. මෙතෙන්දී අපි කතා කළේ මූලිකව मोटर रथයකට අවශ්‍ය කරන ජවය උත්පාදනය කරන්නේ मोटर රථයට අයිති එන්ජිමක්. එන්ජිමක් කියලා කියන්නේ ඉන්ධන දහනයෙන් ශක්තිය උත්පාදනය කරන ඒකකයක්. එහෙම නැත්නම් විදුලි මෝටරයක් මගින් මේ දෙකෙන්ම පුළුවන් मोटर රථයක් ධාවනය කරනවා. मोटर රථයට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ක්‍රම දෙකට. නිසා අපි මේ දෙකම මෙතන ලියලා තියෙනවා. මේ එන්ජිමෙන් හරි විදුලි මෝටරයෙන් හරි උත්පාදනය කරන ජවය නැත්නම් නිෂ්පාදනය කරන ජවය අපි मोटर රථයේ චලනය වෙන්න අවශ්‍යයි පුතේ. ඒ චලනය වීමේදී ඒ චලනය දායමන්ත හරියට දාන්න බදාද 10 මාරද බ්‍රහස්පතින්ද 10 මාරද සගේ පන්ති දෙයෙන් බලමු සගේ. අපි ඒක විසඳ ගමු. එහෙමම බ්‍රහස්පතින්දට යනවා. දවස් දෙක මාරු වෙච්චර වෙන්නේ. හරි. බදාද නැතුව බ්‍රහස්පතින්ද 10 මාරට දාන්න පුළුවන්. බදාදනේ. එහෙමනම් පුතේ අපි බ්‍රහස්පතින්ද දාමු. ගැටලුවක් නැහැ. මට දවස් දෙක කියන්නේ දවස් දෙකේ මට 10ට පන්ති වුණා. ඊළඟ පන්තිස් පටන් ගන්න පුළුවන්. හරි. බ්‍රහස්පතින්ද අපි 10 මාරට එහෙමනම් ලබන සතියේ ඉඳලා බ්‍රහස්පතින්ද 10 මාරට ඔක්කොම මොබයිල් එක තමයි යන්නේ. හරි.
එතකොට මේ මම මේ පුතේ ඔයගලන්ගේ හැම ගෲප් එකකටම මේ මාසෙට අදාළ කරන දැන් අද මම කතා කරලා ඔයගොල්ලොත් එක්ක හෙට උදෑසන වෙනකොට හැම WhatsApp group දෙකට සහ Telegram group එකට මේ ඔක්කොටම ඔයගලන්ගේ ඔක්තෝබර් මාසෙට අදාළ දින සහිතව කාලසටහන දානවා. ඒකට හැමෝටම කාලසටහන බලන්න පුළුවන් කොයි විදිහට පන්ති පැවැත්වෙන්නේ කියන එක. හරි? right. ඒකට අපි කතා කරමින් හිටියේ ඒකට ජල උත්පාදන ඒකකය සහ පදවන රෝධ. ඒ කියන්නේ මොටර රථයක් ධාවනය කිරීම සඳහා ජවය උත්පාදනය කරනවා වගේම මේ ජවය සම්ප්‍රේෂණය කිරීමෙන් පස්සේ සම්ප්‍රේෂණය කරවන්න ඕන වෙනවා පදවන රෝධය. ඒ කියන්නේ පාර මත පොළොව මත සම්බන්ධ වෙලා තියෙන රෝධ. ඒක රෝධ කරකවන්න මේ ජවය උත්පාදනය කරන්නේ. ඒකට ඒක සම්ප්‍රේෂණය කරන්න ඕන එන්ජිමේ ඉඳලා ඒ පදවන රෝධ වෙත. ඒකට ඒ සඳහා තියෙන පද්ධතිය තමයි අපි කියන්නේ ජව සම්ප්‍රේෂණ පද්ධතිය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා power transmission system කියලා. right? මේකත් මම හිතන්නේ ගිය සතියේ අපි පැහැදිලි කළා. ඒ වගේම මේකේ උපාංග ටිකක් කතා කළා. අපි මෙතනින් පස්සේ මේ විදිහටම දිගටම අපි සම්පූර්ණ පද්ධතිය සාකච්ඡා කරමින් යමු. දෙවනුවට ලියන්න ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙන පිළිවෙල නෙමෙයි මම මෙතෙන්දී ගෙනියන්නේ. මේ පිළිවෙල ටිකක් වෙනස් වෙනවා. මේකේ පෙන්නලා තියෙන්නේ ඊළඟට පෙන්නලා තියෙන්නේ මේ සුක්කානම් පද්ධතිය. එහෙම නැතුව අපි ටිකක් වෙනස් විදිය කියන්නේ පුතේ දැන් මෙතන අපි ජවය උත්පාදනය කරන එක බැලුවා ඊට පස්සේ ජවය සම්ප්‍රේෂණය කරන පදවල රෝධ වෙතට සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද කියන එක ඊළඟට කතා කරලා. ඊළඟට දෙවනුවට අපි මෙතන යොදා ගමු. right? එන්ජිම තුල අන්තර්ගත පද්ධති. එන්ජිම තුල අන්තර්ගත පද්ධති. කියන්නේ එහෙම එන්ජිම තුල අන්තර්ගත පද්ධති. right? එන්ජිම තුල අන්තර්ගත පද්ධති. ඒක යටතේ ලියන්න පුතේ පළවෙනි එක සිසිලන පද්ධතිය. සිසිලන පද්ධතිය. එන්ජිම තුල අන්තර්ගත පද්ධති ඒක යටතේ ලියන්න සිසිලන පද්ධතිය. සිසිලන පද්ධතිය. right. සිසිලන පද්ධතියට අපි කියන කූලින් සිස්ටම් කියලා. කූලින් සිස්ටම්. මේක ඉස්සරහින් ලියන්න මොකක්ද අපි සිසිලන පද්ධතියෙන් කරන්නේ කියන්නේ. right. දැනට අපි මෙහෙම හිතමු. ඒකද දැන් සාමාන්‍ය සිසිලන පද්ධතියක් කිව්වම අපිට තේරෙන දේ තමයි එන්ජිම කූල් කරනවා කියන අදහස. ඔව්. උත්තරා විදියකට නිවැරදි. නමුත් ඇත්තටම සිසිලන පද්ධතියෙන් කරන්නේ පුතේ එන්ජිම ක්‍රියාත්මක කරවන. එන්ජිමේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එන්ජිම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන උෂ්ණත්ව මට්ටම එන්ජින් තුල පවත්වා ගැනීම. පැහැදිලිද? දැන් අපි සිසිලනය කියලා කිව්වහම කූල් කරනවා කියලා කිව්වහම හිතන්නේ සීතල කරනවා වගේ අදහසක්. ඇත්තටම මේක නිවැරදි නැහැ. නමුත් අදහසක් විදිහට අපිට හිතුනොත් අපිට තේරෙනවා ඒක ටිකක් අර උෂ්ණත්වය නැතුව ටිකක් කූල් කරනවා වගේ අදහසක් තමයි අපිට එන්නේ. නමුත් ඒක අපි හරියට ලියුවොත් එහෙම කූල් කරනවා කියන එක ලියන්න බෑ. පැහැදිලි? අපි ලියන්න ඕන දේ තමයි මොකද දැන් අපි මිනිස්සුගේ ශරීරය ගත්තොත් එහෙම ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන අපේ ශරීරයේ තියෙන මොකද අපි අචලතාපී සතුන්නේ සත්ව කොටස් දෙකක් ඉන්නවා චලතාපීන් සහ අචලතාපීන්. ඒකට අචලතාපීන් කියන කොටස පරිසරයේ උෂ්ණත්වයට අනුව දේ උෂ්ණත්වය හැඩ ගැහෙන්නේ නැති අය. අපි වගේ. ඒ කියන්නේ මිනිස්සු ශීරපායි සතුන් ගත්තොත් එහෙමයි. නමුත් චලතාපීන් සතුන් කියලා කොටසක් ඉන්නවා පරිසර උෂ්ණත්වය තමන්ගේ දේ උෂ්ණත්වයට සමානයි. ඒකට එන්ජිමක වෙන්නේ මේ අචලතාපී ගුණයක් තමයි තියාගන්න ඕනේ. කියන්නේ එන්ජිම යම්කිසි ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ මට්ටමේ දිගටම පවත්වා ගන්න එක තමයි සිසිලන පද්ධතිය හරහා කෙරෙන්නේ. එතකොට තමයි පුතේ උපරිම කාර්යක්ෂමතාවයක් ඇති කරවන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ මූලික චාලක එන්ජිමෙන් නිෂ්පාදනය කරන ජවය එන්ජිම තුලදී යම්කිසි ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ උපරිම මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසායි. අපි එතන ලියමු. ලියන්න
පොතේ 3 පිටුවේ මේ ටියුට් එකේ නෙමෙයි ලියන්නේ අපි පොතේ ලියන්නේ හරි ගිය සතිය ආපු නැති අය ඉන්නවා නම් මේ සතියේ ආපු අයට මම හිතන්නේ පිටුවක් තරම් ලිව්වේ නෑ අපි පොඩ්ඩක් කවුරුහරි මැසේජ් එකක් දාන්න කොච්චර ලිව්වද කියලා මේ ප්‍රමාණය දාන්න මැසේජ් එකක් කොච්චරද කියලා ඒතකොට අනිත් අයට කියත හැකි කොච්චර ප්‍රමාණයක් ඉඳ තියන්න ඕනද කියලා බලන්න කොච්චරද පිටුවක් right පිටුවක් වගේ ලියලා තියෙනවා right පිටුවක් අතහැරලා ලියන්න අලුතෙන් ආපු අය ඔව් දැන් මේ ආපහු මුලින් ඉඳලා කියන්න පහුගිය සතියේ ආපු නැති අය හැමෝටම පැහැදිලි වෙන්නේ දැන් ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය අපි කරනකොට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවානේ පුතේ විදුලිය ඉලෙක්ට්‍රොනික එකක් මෙකැනිකල් කියන එක එකක් සිවිල් කියලා එකක්. ඒකට මේ හැම එකකටම වෙන වෙනම අපිට පොත් තියෙන්න ඕන. ඒකට මේවයේ ඒකක විදිහට තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔටෝමොබයිල් වලට වෙනම පොතක් තියෙන්න ඕන. අපි නිබන්ධන ලබා දෙනවා හැම මාසෙම චාමතර පොතක් තියෙනවා. අපි නිබන්ධන වල ලියන්නේ සමහර කරුණු පමණයි. මේකේ. ඔටෝමොබයිල් වලදී එහෙමයි යන්නේ. නිබන්ධන කියන්නේ අපිට අපේ විෂයත් එක්ක අපිට උදව් වෙන උඩා පොත් පිටචක්. ඒක තමයි නිබන්ධනය කියලා අපි මේකෙදි පාවිච්චි කරන්නේ. සමහර ඒවාදී නිබන්ධන විදිහට අපි පාවිච්චි කරනවා වර්ක් බුක් එකක්. අපි ඒකෙම ලියන්නේ. සමහර ඒවා තොරතුරු ගොනුවක් විදිහට භාවිත කරනවා. තොරතුරු ටිකක් ගන්න. ඉතින් මේ ක්‍රම කීපයටම අපේ නිබන්ධන පාවිච්චි වෙනවා. එතන මෙතෙන්දි පාවිච්චි වෙන්නේ පාඩම ගයිඩ් කරන්නයි පාඩමේ සමහර කරුණු විශේෂිත කරුණු මේක සටහන් කරන්නයි සමහර කොටස් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙමයි මේකේ පාවිච්චි. ඒ නිසා පුතේ ඔයා මේකෙදි CR පොතක් වගේ එකක් ගන්න එක තමයි හොඳම විදිය. දැනට කොහෙන් පොතක් අරගෙන නැතිනම් සාමාන්‍ය පොඩි පොතක් නම් තියෙන්නේ පොඩි පොතක් මදි වෙනවා අපිට දිගට CR පොතක් පාවිච්චි කරන්න. මොකද මේ ඒකකේ ඉවර වෙනකන් දිගටම යනවා. මේ ඒකකේ ඉවර වෙනකන් දිගටම යන නිසා පොතක් ගන්න සාමාන්‍යයෙන් ටිකක් සැලකිතු නෝට් එකක් තියෙනවා පිටු 120කවත් අඩුම ගානේ පොතක් ගන්න. හරි. ඒ වගේම තමයි මේ පොත මේ පාඩම ඉවරනම් විසි කරන්න එපා. මේ පොතට එකතු කරන්න පුළුවන් දෙවෙනි මෙකැනිකල් පාඩම. හරි. දෙවෙනි මෙකැනිකල් පාඩම එකට එකතු කරන්න පුළුවන්. ඒ නිසා දිගටම මේ පොත පාවිච්චි කරගෙන යන්න. ඒකට මේ පොතේ අපි ලියනකොට මතක තියාගන්න අපි සාමාන්‍ය කරුණු ලියනවා වගේම අපේ විශේෂ කරුණු ලියනකොට අපි දැන් විශේෂ කරුණු මම වෙනම දෙනවා නෝට් කියලා. ඉතින් නෝට් කියලා විශේෂ කරුණු දෙනවා. මේ විශේෂ කරුණු ලියන්න ගොඩාක් වෙලාවට හොඳයි වෙනම පෑනක් වෙනම පාටකින් පෑනක් පාවිච්චි කිරීම. හරි විශේෂිත කරුණු වෙනම දෙනවා. ඒවා ලියන්න වෙනම පාටකින් පෑනක් තියාගන්න. ඊළඟ පැන්සලක් මකණයක් තියාගන්න. මොකද සමහර අවස්ථාවල අපි රූප සටහනෙම තියාගන්න තියෙනවා. ඒ වගේ දේවල්. ඊළඟ highlight කරන්න, ටියුට් එකේ highlight කරන්න, highlighter එකක් තියාගන්න. මේ දේවල් ටික තියාගන්න. ඒක තමයි අපිට මූලික වශයෙන් මේ කොටසේදී අවශ්‍ය වෙන්නේ. right? හරි. ඊළඟට මේ සමහර අය අහනවා මම හිතන්නේ මේ කොටු රූල්ද තනි රූල්ද කියලා ඒක ඔයාගේ කැමැත්ත. ඔයා කැමති දෙයක් ගන්න කිසි ගැටලුවක් නැහැ. right අපි පාඩමට එමු. ලියන්න මෙතන සිස්ටමල් පද්ධතිය ලියන්න එන්ජිමේ උත්පාදිත ජවය එන්ජිමේ උත්පාදිත උෂ්ණත්වය එන්ජිමේ උත්පාදිත උෂ්ණත්වය එන්ජිමේ උත්පාදිත උෂ්ණත්වය එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය තබා ගැනීමෙන් එන්ජිමේ උත්පාදිත ජවය එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය පවත්වා ගැනීමෙන්
පවත්වා ගනිමින් ක්‍රියා කිරීමට අවශ්‍ය කරන ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටම යාමනය කරයි. ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටම යාමනය කරයි. ඒ කියන්නේ එන්ජිමේ අවශ්‍ය කරන උපරිම ජවය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වෙනවා එන්ජිමට ක්‍රියාකාරී උෂ්ණත්වයක්. ඒ උෂ්ණත්වය ලබා දෙන්න නම් එන්ජිම හැම අවස්ථාවෙම යම් විදියක උෂ්ණත්ව පරාසයක්, ඒකට අපි කියනවා ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටම කියලා. ඒක පවත්වාගෙන යා යුතුයි. ඒක තමයි සිසිල් පද්ධතියෙන් කෙරෙන්නේ. දෙවෙනි එක ලියන්න ජොලන පද්ධතිය. ජොලන පද්ධතිය. ජොලන පද්ධතිය දෙවෙනි එක ජොලන පද්ධතිය. ජොලන පද්ධතිය අපි කියනවා ඉග්නිෂන් සිස්ටම් කියලා. ඉග්නිෂන් සිස්ටම්. ඉග්නිෂන් සිස්ටම් ජොලන පද්ධතිය. right. ජොලන පද්ධතිය මොකක්ද කරන්නේ? ජොලන පද්ධතියක් ඇත්තටම අඩංගු වෙන්නේ පෙට්‍රල් මෝටර රථවල. මේක ඩීසල් මෝටර රථවල නෑ. ඩීසල් මෝටර රථවල තියෙන්නේ ඒ වෙනුවට වෙනමම මේ ඩීසල් දහන පද්ධතියක් වෙනම තියෙනවා. දැන් ජොලන පද්ධතියක් පෙට්‍රල් මෝටර රථයක කරන්නේ දහන කුටීරය තුල. ඒ කියන්නේ අපි පහුගිය සතියේ කතා කළා මේ එන්ජින් එකේ දහනයක් සිදු වෙනවා වෙනම කුටීරයක් තුල, සිලින්ඩර බෝරය තුල. අන්නේ දහන කුටීරය තුල පුතේ ඒ දහනය පටන් ගැනීම සඳහා අවශ්‍ය වෙන විදුලි පුළිඟුව. ගින්දර ටිකක් ඕනනේ අපි දැන් ලිපපත්තු කරන්න යනකොට ඉනි කූරක් ගහලා තමයි ගින්දර ගන්න. අන්න ඒ වගේ මේ දහන කුටීරය එහෙම නැත්නම් සිලින්ඩර බෝරය තුල මේ දහනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන ගින්දර පුළිඟුව ඇති කරවන්න යොදා ගන්නවා අවශ්‍ය වෙනවා පුළිඟුවක්. එහෙම නැත්නම් ගින්දර ටික. මේක නිර්මාණය කරන්න වෙනම පද්ධතියක් තියෙනවා. මොකද හේතුව ඒක නිර්මාණය කරන්න අපිට ඕන වෙනවා විශාල අධි වෝල්ටීයතාවයක්. ලොකු අධි වෝල්ටීයතාවයක් ඕන. මෙන්න මේක නිර්මාණය කරන්න මෝටර රථයක වෙනම පෙට්‍රල් මෝටර රථයක වෙනම පද්ධතියක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ජොලන පද්ධතිය කියලා. එයා ගන්න එක මේ විරම ලියන්න මේ ඉස්සරහින් යන පෙට්‍රල් මෝටර රථවල ඉන්ධන දහනය සඳහා පෙට්‍රල් මෝටර රථවල ඉන්ධන දහනය සඳහා අවශ්‍ය විදුලි පුළිඟුව ඇති කිරීම right. ඊළඟට මේක යටතේ එන්ජිම තුල ඇති අන්තර්ගත පද්ධතියට තුන්වෙනි එක ස්නේහක පද්ධතිය. අපි ඒකට කියනවා lubricant system කියලා. lubricant system
right ජොනල් පද්ධතිය ආපහු ලියා ගන්න බැරිච්ච වෙනවා ලියා ගන්න ජොනල් පද්ධතිය පෙට්‍රල් මෝටර රථවල එන්ජිමේ දහනය සඳහා අවශ්‍ය විදුලි පුළිඟුව ඇති කිරීම ඊළඟට බලන්න ස්නේහක පද්ධතිය. එන්ජිම තුල අන්තර්ගත පද්ධති වල තුන්වෙනි එක ස්නේහක පද්ධතිය. ඒක යටතේ ලියන්න ස්නේහක පද්ධතිය. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් lubricant system කියලා. ස්නේහක පද්ධතිය. right ස්නේහක පද්ධතිය. දැන් ස්නේහක පද්ධතිය කියලා කියන්නේ මොකක්ද? ස්නේහක පද්ධතියක් කියලා කියන්නේ දැන් මෝටර රථයක කොටස් ගත්තාම පුතේ මේ සියලුම කොටස් ගත්තොත් යාන්ත්‍රික කොටස්. ඒ කියන්නේ ලෝහමය කොටස් තමයි චලනය වෙන්නේ එන්ජිම. right ඒ එන්ජිම තුල චලනය වෙන්නේ මේ ලෝහමය කොටස් එකිනෙක ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒතකොට එකිනෙක පෘෂ්ඨ ඇතිල් වෙමින් තමයි බොහෝ වෙලාවට මේක ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් යම් කිසි පෘෂ්ඨයක් මත කරකැවෙන්නේ. ඒ වගේම තමයි මේවා බොහෝ වෙලාවට දැන් සිලින්ඩර් බෝරය තුල පිස්ටනය ක්‍රියාත්මක වෙනකොට පිස්ටනය සිලින්ඩර් බෝරය තුල මෙහෙම උලාගෙන යන්නේ. right එහෙම ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? මේ කොටස් එකිනෙක ගැටීමත් එක්ක ඝර්ෂණය නිසා තාපය උත්පාදනය වෙන්න පුළුවන්. ඒක ඝර්ෂණයක් ඇති වෙනවනේ. ලෝහ එකිනෙක ගැටෙනකොට ලොකු ඝර්ෂණයක් නිර්මාණය වෙනවා. ඒකම තමයි තාපයක් උත්පාදනය. තාපයක් උත්පාදනය වීමත් එක්ක මොකද වෙන්නේ? මේ කොටස් අතර තියෙන උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියාම මේ කොටස් ප්‍රසාරණය වෙන්න පුළුවන්. උෂ්ණත්වයත් එක්ක ලෝහ කොටස් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ප්‍රසාරණය වීමත් එක්ක මේ කොටස් එකිනෙක හිර වෙන්න පුළුවන්. මේක තමයි ස්නේහක පද්ධතියක් නැති වුනහම වෙන දේ. දැන් මේ චලිත කොටස් අතරට ස්නේහක තෙල් කියන විශේෂ ඔයිල් අපි කියන්නේ එන්ජින් ඔයිල් කියලා. මේ එන්ජින් ඔයිල් වගේ එකක් දැම්මහම එන්ජින් ඔයිල් වල තියෙන විශේෂ ගුණයක් පටලමේ ගුණාංකයක්. ඒකට අපි කියනවා ස්නේහක තෙල් නැත්නම් ලීසි තෙල් කියලා. මේ පටලමේ ගුණාංගයක් තියෙනවා. මේ පටලමේ ගුණාංගය නිසා මොකද වෙන්නේ? මේවා පටල එකිනෙක ඇතිල් වෙමින් තමයි චලනය වෙන්නේ. ඒ නිසා බොහොම පහසුවේ චලනය වෙනවා. ඝර්ෂණය අඩු වෙනවා. ඝර්ෂණය අඩු වීමත් එක්ක මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ තාපය අඩු වීමත් එක්ක උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් ප්‍රසාරණය වෙලා මෙහෙම හිර වෙන්නේ නැහැ. බොහොම ස්මූත්ලි එහෙම නැත්නම් බොහොම සුමටව චලිතය සිදු වෙනවා. ඇති වෙන ශබ්ද අඩුයි. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වයේ දැන් අපි මේ ඝර්ෂණය ඇති වෙනකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ ටිකක් වැඩි ජවයක් ඒ සඳහා වැය වෙනවා. ඒ නිසා ජව හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව සියල්ලම නැති වෙනවා. එතකොට ස්නේහක පද්ධතියකින් වෙන ප්‍රධාන කාරණාව තමයි එන්ජිමේ කොටස් අතර ඇති වෙන ඇතුළුම් චලිත වඩා හොඳින් සිදු කිරීමට සහාය දෙන්නේ. right
right ස්නේහ මම මේ පස්සේ කියන්නම් ස්නේහ පද්ධතිය ලියාගෙන ඉන්න ස්නේහ පද්ධතිය කියන්න එන්ජිමේ ක්‍රියාකාරී කොටස් අතර එන්ජිමේ ක්‍රියාකාරී කොටස් අතර එන්ජිමේ ක්‍රියාකාරී කොටස් අතර ඝර්ෂණය හා තාපය එන්ජිමේ ක්‍රියාකාරී කොටස් අතර ඝර්ෂණය හා තාපය එන්ජිමේ ක්‍රියාකාරී කොටස් අතර ඝර්ෂණය හා තාපය පාලනය කරයි ඝර්ෂණය හා තාපය පාලනය කරයි right සිසිල් පද්ධතිය ලියපු නැති අයට මම කෙටියෙන් දෙන්න කෙටියෙන් ලියා ගන්න කමන්නේ කලින් මම ටිකක් දිගට දුන්නා ඒක ලියා ගන්න බැරි වෙච්ච ලියා ගන්න ලියන්න යන්නේ එන්ජිමේ උපදින තාපය නිසා අර අදහසමයි ටික වෙනස් විදිහට කියන්න දේශයෙන් ලියාගන්න එන්ජිමේ උපදින තාපය නිසා සිසිල් පද්ධතිය ලියාගන්න බැරි වෙච්ච අයට එන්ජිමේ උපදින තාපය එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිමේ කොටස් වලට එන්ජිමේ කොටස් වල කියලා කොටස් වල උෂ්ණත්වයේ ඉහළ යාම පාලනය කරමින් එන්ජිමේ ජව උත්පාදනය උපරිම මට්ටමක පවත්වා ගනී. right ඊළඟට අපි මේකෙන් පස්සේ ලියන්න ස්නේහ පද්ධතිය ලියුවා අපි මේ තුනම ගත්තොත් මේ තුනටම අපි කිව්වා එන්ජිම තුල අන්තර්ගත පද්ධතිය. ඊළඟට අපි ඊළඟ පද්ධතිය ලියන්න මෙතන එන්ජිමේ දහන ක්‍රියාවලියට සහාය වන වෙනත් පද්ධති 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 right ඒක යටතේ ලියන්න
right බලන්න එන්ජිමේ දහන ක්‍රියාවලියට සහාය වෙන වෙනත් පද්ධති right මේක යටතේ ලියන්න පුතේ පළවෙනි එක දැන් ලියන්න ඉන්ධන සැපයුම් පද්ධති ඉන්ධන සැපයුම් පද්ධති right ලියන්න මේකේ එන්ජිමේ දහන ක්‍රියාවලට සහාය වෙන පද්ධති ඉන්ධන සැපයුම් පද්ධතිය යටතේ ලියන්න මොටර රථයක එන්ජිමට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා මොටර රථයක එන්ජිමට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා දහන කාර්යයට අවශ්‍ය ඩීසල් පෙට්‍රල් දහන කාර්යයට අවශ්‍ය ඩීසල් පෙට්‍රල් ඉන්ධන සැපයීම ඩීසල් පෙට්‍රල් ඉන්ධන සැපයීම right දැන් ඕගොල්ලෝ කවුරු හරි පෞගේ සතියේ සම්බන්ධ වෙච්ච බැරියා ඉන්නවා නම් ළඟට අද දවසේ වීඩියෝ එක බලන්න බැරි වෙච්ච අය ඉදියොත් එහෙම මේ ඔක්කොටම අපි අඟහරුවාදට උඩ හැමෝටම බලන්න පුළුවන් නැවත මේ වීඩියෝ දෙක. මේ සතියේ වීඩියෝ එකයි මේ සතියේ වීඩියෝ එකයි දෙකම බලන්න පුළුවන් අඟහරුවාද. ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා. අනිද්දා උදේ කියන්නේ උදේ 8 ඉඳලා පහුවෙනිදා උදේ 8 වෙනකන් අපි දානවා. ඒ කියන්නේ පදාදා උදේ 8 වෙනකම්ම වීඩියෝ එක බලන්න පුළුවන්. අපි group එකට දානවා link එක. ඒ link එකෙන් ඔයගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන්. අපි YouTube link එකක් අපි දාන්නේ. දැන් අපේ videos මේ එක වීඩියෝ එක YouTube upload කරලා YouTube එකේ ඔයගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන්. අපි පළවෙනි මාසේ මේ හැමෝටම බලන්න දෙනවා. ඔයගොල්ලෝ හැමෝටම මේ වගේ link එක දාලා බලන්න. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ට ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. මේ විදිහට videos ආපු නැති අයට වීඩියෝ බලන්න. වීඩියෝ එක බලන්න. පැහැදිලි? තොර ඔයගලන්ගේ group එක ආයි මුකුත් අහන්න ඕනේ නැහැ group එක බලන්න අඟහරුවාද උදේ. අඟහරුවාද උදේ 8න් පස්සේ group එක බලන්න WhatsApp group දෙකට සහ Telegram group එකට දානවා. එතකොට මේ group එකෙන් මේ link එකෙන් ඔයගලන්ට ගිහලා බලන්න පුළුවන් videos දෙක.
හරි මොකද පාස්වර්ඩ් මොකද අවශ්‍ය වෙන්නේ නැහැ මේ මාසෙ පුරාවට අපි මේ පබ්ලික් විදියට දානවා ඕන කෙනෙකුට බලන්න පුළුවන් හරි ඒ නිසා ඒ හැබැයි අපි ඒ දවස් විතරයි දාන්නේ දා දවස් පමණයි ඊපස්සේ වීඩියෝ එක අයින් කරනවා පැහැදිලිනේ අඟහරුවාදා උදේ 8 ඉඳලා පහුවෙනිදා උදේ උදෑසන 8 දක්වා දානවා වීඩියෝ එතකොට ඊළඟ සති දෙක ආපහු එකතු කරලා ඊළඟ සතිය දානවා අපි වීඩියෝ එක. හරි ඒ විදිහට යන්නේ. එතකොට මේ මාසයට විතරයි අපි මේ විදිහට පබ්ලික් දාන්නේ. ඊට පස්සේ අපි ලිස්ටඩ් කරලා ඕගොල්ලන්ට ක්‍රමයේ කියනවා කොහොමද දාන්නේ කියලා ඒ ක්‍රමයට බලන්න පුළුවන්. හරි. right. ඊළඟට ලියා ගන්න එන්ජිමේ දහන ක්‍රියාවලියට සහාය වෙන වෙනත් පද්ධති කියන එක යටතේ ඉන්ධන සැපයුම් පද්ධතිය කතා කරලා ඉන්ධන සැපයුම් පද්ධතිය කියන්නේ පුතේ එක්ක පෙට්‍රල් පද්ධතියක් වෙන්න පුළුවන් එක්ක ඩීසල් පද්ධතියක් වෙන්න පුළුවන් මේ දෙකම මොටර් වල තියෙන පද්ධති. right ඊළඟ එක ලියන්න වෙන මුලක් අතරලා ලියන්න මෝටර රථයේ විදුලි පද්ධතිය මෝටර රථයේ විදුලි පද්ධතිය මෝටර රථයේ විදුලි පද්ධතිය මෝටර රථයේ විදුලි පද්ධතිය electrical system right ඒක යටතේ ප්‍රධාන පද්ධති තුනක් තියෙනවා පළවෙනි එක තමයි පණ ගැන්වුම් පද්ධතිය පණ ගැන්වුම් පද්ධතිය පණ ගැන්වුම් පද්ධතිය අපි ඒකට කියනවා ස්ටාර්ටින් සිස්ටම් කියලා ස්ටාර්ටින් සිස්ටම් right starting system ඒක යටතේ ලියන්න පණ ගැන්වුම් පද්ධතිය දැන් මෝටර රථයක එන්ජිම දැන් එන්ජිමේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරගෙන යනකොට පුතේ දැන් අපි කතා කළා ඉන්ධන පද්ධතියක් තියෙනවා ජලන පද්ධතියක් තියෙනවා කියලා කිව්වා ඉන්ධන දහනය කරන්න පුළුවක් නිර්මාණය කරන පද්ධතියක් තියෙනවා කියලා කිව්වා ඉන්ධන සපයන පද්ධතියක් තියෙනවා කියලා කිව්වා හරි දැන් මේ පද්ධති ක්‍රියාත්මක කරවන්න නම් එන්ජිම කරකවන්න ඕන එන්ජිම කරකැවීමෙන් තමයි මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ විශේෂයෙන් පුලිඟුවක් නිෂ්පාදනය කිරීම පෙට්‍රල් දහන කුටියේ තුරට සැපයීම සහ එන්ජිම කරකැවීම කියන කොහොම එකවර එකට සිදු වෙන දේවල් පැහැදිලිද මේවා වෙන වෙනම සිදු වෙන දේවල් එකම වෙලාවට කරන දේවල් එක අවස්ථාවක එතකොට මේකේ මෙන්න මේ පණ ගැන්වුම් පද්ධතිය කියන එක ඉතා විශේෂයි ජලන පද්ධතිය කියන එක විශේෂයි ඒ වගේම ඉන්ධන පද්ධතියත් විශේෂයි ඒ වගේම පණ ගැන්වුම් මේ තුනම එකට ක්‍රියාත්මකයි එතකොට පණ ගැන්වුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද පණ ගැන්වුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ පුතේ මුළු එන්ජිමම විදුලි මෝටරයක් මගින් කරකවනවා අපි ඒකට කියනවා පණ ගැන්වුම් මෝටරය කියලා ස්ටාර්ටින් මෝටර් පණ ගැන්වුම් මෝටරය මේ පණ ගැන්වුම් මෝටරේ මුළු එන්ජිමම කරකවනවා right පණ ගැන්වුම් මෝටරේට කොහෙන්ද ශක්තිය ලැබෙන්නේ මෝටරේ කරකැවෙන්නේ කොහොමද එන්ජින් එකේ බැටරිය තියෙනවා බැටරිය මගින් ඒකට අවශ්‍ය කරන වෝල්ටේජ් සහ ධාරාව ලබා දෙන්න. ඒ අරා මේ බැටරිය මේ මෝටරේ කරකැවෙනවා. මෝටරේ කරකැවීමත් එක්ක එන්ජිම භ්‍රමණය වෙනවා. එහෙනම් පණ ගැන්වුම් පද්ධතිය වෙන්නේ මෙන්න මේ දහන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න. දහන ක්‍රියාවලිය සම්පූර්ණ කරවීම සඳහා එන්ජිම භ්‍රමණය කරන්නේ පණ ගැන්වුම් පද්ධතියේ පණ ගැන්වුම් මෝටරේ මගින්. පැහැදිලි?
ලියා ගන්න එක යන එන්ජිම පණ ගැන්වීමට එන්ජිම පණ ගැන්වීමට එන්ජිම පණ ගැන්වීමට අවශ්‍ය දහන ක්‍රියාවලිය එන්ජිම පණ ගැන්වීමට අවශ්‍ය දහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා එන්ජිම භ්‍රමණය කරවීම පණ ගැන්වීම පද්ධතිය මගින් සිදු කරයි. නැත්නම් පණ ගැන්වීම මෝටරය මගින් සිදු කරයි. එහෙම නුවත් තමන්නේ. පණ ගැන්වීම මෝටරය මගින් සිදු කරයි නැත්නම් පණ ගැන්වීම පද්ධතිය මගින් සිදු කරයි. මේ ඔක්කොම අපි නැවත පද්ධති විදියට සම්පූර්ණ සාකච්ඡා කරන්න තියෙනවා. අපි මේ කොටස් ටික අපි දැන් කියාගෙන බොහොම පාසුවෙන් ගියාට පණ ගැන්වීම පද්ධතිය වෙනම කතා කරන්න ඕන. ඊපස්සේ අපි කතා කරන ආරෝපණ පද්ධතිය කතා කරන්න ඕන. ඊළඟට මෙතන වෙනත් විදුලිය ක්‍රියාත්මක වෙනත් උපාංග සහ සංරචනයන් සහිත පද්ධති ටික කතා කරන්න ඕන. ජොලන පද්ධතිය, ස්නේහක පද්ධතිය, එන්ජිම දහන ක්‍රියාවලියට අවශ්‍ය කරන ඉන්ධන සැපයීම පද්ධතිය මේ ඔක්කොම වෙන මේවා තියෙන කොටස් එක කතා කරන්නේ. දැන් මේ ටික සම්පූර්ණයෙන් අවසන් වෙනකොට ඔයාලට පුතේ සැලකිය යුතු දැනුමක් වෙනවා මෝටර අතේ. මෝටර අතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ දැනුමක් එනවා. මේකෙන් හැබැයි මෝටර අතේ ගලවන්න යන්න බෑ. නමුත් ප්‍රැක්ටිකල් වලදී අපි ඒකේ සැලකිය යුතු කොටසක් කරනවා. එන්ජිමක් සම්පූර්ණයෙන්ම ගලවනවා. right? විදුලි පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන ආකාරයෙන් බලනවා. එක්කම අපි මේ ඒ ලෙවල් පන්තියට අවශ්‍ය කරන මූලික කාරණා සියල්ලම සම්පූර්ණ කරනවා. ඒ වගේම තමයි මේ උගලට මතක් කරන්න ඕන අපි අංග සම්පූර්ණව මේ කොටස් එන්ජින් එක, ස්ටාර්ටර් මෝටර්ස්, ඉතින් ගියාම සත්වේ ඉන්ධන සැපයුම් පද්ධති, බ්‍රේක් සිස්ටම් මේ සියලුම ඒවා අපිට අපේ වර්ක්ෂොප් එකේ ඔයගලන්ට ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා හැම එකක්ම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වලට අදාළ ඒවා සියල්ලම අපි කරනවා. දැන් එන්ජින් එකක් ගලවන්න කියලා පුතේ අපේ ප්‍රැක්ටිකල් බුක් එකේ නැහැ. නමුත් අපි ළමයින්ට මේ කොටස් හඳුනා ගන්න. එන්ජිනේ තියෙන මූලික කොටස් ටික සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න අපි මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම එන්ජින් එකක් ගලවනවා. ගලවලා ඒ කියන අත්දැකීම ළමයින්ට බෙදා දෙනවා. ඒක මේ කාලය තුල අපිට කරන්න බෑ ඔන්ලයින් නිසා. සාමාන්‍ය පන්ති පටන් වලගෙන අපි පළවෙනි වසර අවසන් වෙනකොට අපි ප්‍රැක්ටිකල් වලට යනවා. මේ ටික ඉගෙනගෙන ඉන්නවා. සිද්ධාන්ත කොටස් ටික සම්පූර්ණ ඉගෙන ගන්න. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් කරන්න ගිහින් වැඩක් නෑ. සිද්ධාන්ත මේ කොටස් ටික ආවරණය වුණාට පස්සේ කොම්බයිල් වල අපි ඊළඟ අවුරුද්දේ ඔයගොල්ලෝ 2023 විභාගයට යන්නේ. ඒක 22 අවසන් වෙච්ච ගමන් ඊළඟ විභාග වර්ෂයේ මුල මාසෙ ඉඳලා අකණ්ඩව මාස 7ක් අපි එක දිගට ප්‍රැක්ටිකල් කරනවා. ඒක හැම කොටසක්ම මූලික වශයෙන් ගත්තොත් එහෙම ඔටෝබයිල් වලට අපි මාසයක කාලයක් දානවා. සිවිල් තාක්ෂණ වලින් මාසයක කාලයක් මේ විදිහට හැම එකකටම අවශ්‍ය ප්‍රමාණයට ප්‍රැක්ටිකල් ටික කරනවා. right? right. ඊළඟ පණ ගැන්වීම පද්ධතිය ඊට පස්සේ අපි මෙතන ලියන්න ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය. ඒකට අපි කියනවා charging system කියලා. charging system. ආරෝපණ පද්ධතිය. හරි. පණ ගැන්වීම පද්ධතියේදී අපි දැක්කා අපි කතා කළා එන්ජින් එක ස්ටාර්ට් කරන්න බැටරියෙන් කරන්ට් එක දෙනවා.
බැටරිය කරන්ට් එක දෙනවා කියලා අපි දැනගත්තා මේ පණ ගැනීම පද්ධතිය. ඒ වගේම තමයි පුතේ මේ විදුලියෙන් ක්‍රියාත්මක වන ගොඩාක් කොටස් මෝටර අතේ තියෙනවා. අපි ගත්තොත් ප්‍රධාන ලාම්පු හෙඩ්ලයිට් කියන්නේ ඒවා, ඊට පස්සේ ටේල් ලයිට් පිටිපස්සේ තියෙන ලාම්පු, ඊටසේ වාහනේ කැබි එකේ තියෙන ලාම්පු, මේ හැම එකක්ම ගත්තොත් එම මේ සියලු මේ වෙලාවේ කැසට් රේඩියෝ වගේ දේවල්, වායු සමීකරණ සඳහා අවශ්‍ය කරන ෆෑන් වගේ දේවල් මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න විදුලි බලයෙන්. ඒ කියන්නේ විදුලි බලයට අපේ මෝටර අතේ තියෙන බැටරියක්. ද්විතීයික කෝෂයක් නැත්තම් charge කරන්න පුළුවන් බැටරියක් තියෙනවා. අපි ඒකට කියනවා ඊයම් අම්ල ඇකියුමුලේටර් එක. සංචායක කෝෂය. lead acid accumulator. කොහොම මේ බැටරියෙන් කරන්ට් එක ගන්නකොට පුතේ කරන්ට් එක ක්‍රමයෙන් ගන්නකොට දැන් බැටරියක් කියන්නේ දිගටම උත්පාදනය කරන තරක් ක්‍රමයෙන් සංචිතයක් තියෙන. ඒක කරන්ට් එක ගන්නකොට බැටරිය බහිනවා. ඒක ඩිස්චාර්ජ් වෙනවා. ඒ ඩිස්චාර්ජ් වෙන බැටරිය එහෙම දිගට ඩිස්චාර්ජ් වුණොත් එන්නේ අපිට රාත්‍රී කාලේදී අපි ගමනක් ගිහිල්ලා අපි හිතමු අපිට හදිස්සි කොළඹ යන්න වෙනවා උවමනාවට. කොරණේ ඉඳලා හරි මතුගොමේ ඉඳන් හරි කොහේ හරි අපි යන්ත්‍රණයක ඉඳලා යනවා. එහෙම යනකොට මොනවාද ප්‍රධාන ලාම්පු දාගෙන යන්නේ. ඇතුලේ වායු සමීකරණය වැඩ කරනවා. හදිස්සි වහිනවා. වයිෆර්ස් වැඩ කරනවා. ඉතින් මේ ඔක්කොම දේවල් යන්ත්‍රයේ මේ වාහනේ තුල විදුලියෙන් ක්‍රියාත්මක බොහෝ කොටස් ක්‍රියාත්මක වෙනවා. ඒකට බැටරිය මොකද වෙන්නේ? සීක්‍රෙන් එහි ධාරිතාව අඩු වෙනවා. ඒක ටික දුරක් යනකොට එහෙනම් ලයිට් ඩිම් වෙන්න ඕන. ලයිට් අඩු වෙන්න ඕන. හරි. වයිපර් එක වැඩ කරන්නේ නැතුව යන්න ඕන. AC එක ෆෑන් එක වැඩ කරන්නේ නැතුව යන්න. එහෙම වෙන්න එපා බැටරිය බහිනකොට. හැබැයි එහෙම වෙන්නේ නැහැ. බැටරිය එක තියෙන ආයු කාලය තුල බැටරිය හැමදාම හොඳින් වැඩ කරනවා. පහුවෙන්ද උදේ අපි කොළඹ ගිහලා අපි ආවා. රෑ වාහනේ නැවතුවා ගෙදර. පහුවෙන්ද උදේ ආයි යන්න උනා. අපි ස්ටාර්ට් කරන්න ගියාම මෝටරේ වදිනවා අවුලක් නැහැ. බැටරිය වැඩ හොඳට. කොහොමද එහෙම වෙන්නේ? බැටරිය ඩිස්චාර්ජ් වෙනකොට එහෙම නැත්නම් විසර්ජනය වෙනකොට ඒ විසර්ජනය වෙන එක අකණ්ඩව වෙන්න දෙන්නේ නැතුව විසර්ජනය වීමත් එක්ක බැටරිය යම් මට්ටමකට එනකොට ආරෝපණය වෙන්න පටන් ගන්නවා. ආරෝපණය වෙලා අර තිබිය යුතු ආරෝපිත මට්ටමේ බැටරිය දිගටම පවත්වාගෙන යන්න මෙන්න මේ ආරෝපණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඒකට ආරෝපණ පද්ධතියෙන් කරන්නේ මේ පණ ගැන්නුම් පද්ධතිය සඳහා යොදාගත්ත බැටරිය වෙනත් පද්ධති සහ උපාංග සඳහා යොදා ගන්න පද්ධතිය බැටරි බහිනකොට විසර්ජනය වෙනකොට මේ බැටරිය නැවත ආරෝපණය කරමින් ප්‍රකෘතිමත් තත්ත්වයේ තියාගන්න එක තමයි ආරෝපණ පද්ධතියෙන් කරන්නේ. මේකට වර්තමානයේ භාවිත කරන ඕල්ටර්නේටර් එකක්. සිංහලෙන් අපි ඒකට කියන ප්‍රත්‍යාවර්තකයක්. ඉංග්‍රීසියෙන් කියන ඕල්ටර්නේටර්. ඒ ප්‍රත්‍යාවර්තකයක් භාවිත කරමින් බැටරිය ඩිස්චාර්ජ් වෙන්නේ නැතුව උපරිම මට්ටමේ එහෙම නැත්නම් ආරෝපිත මට්ටමේ දිගට පවත්වාගෙන යාම කරන්නේ ආරෝපණ පද්ධතිය. ලියාගන්න එතන ආරෝපණ පද්ධතිය. යන්නේ විසර්ජනය වල බැටරිය විසර්ජනය වල බැටරිය ආරෝපණය කිරීම සිදු කරයි. විසර්ජනය වල බැටරිය ආරෝපණය කිරීම සිදු කරයි. විසර්ජනය වල බැටරිය ආරෝපණය කිරීම සිදු කරයි.
right? තොර ආරෝපණ පද්ධතිය ගැන අපි පැහැදිලි කළා. අපි ඊළඟට යමු මෝටරේ විදුලි පද්ධතියට අයිති තුන්වෙනි එක විදුලියෙන් ක්‍රියාත්මක වෙනත් පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක වෙනත් පද්ධති එහෙම නැත්නම් උපාංග ඒක අපි කියන other electrical systems විදුලියෙන් ක්‍රියාත්මක වෙනත් පද්ධති එහෙම නැත්නම් උපාංග මොනවාද අපි දැන්ට ලියන්න යන්නේ නැහැ අපි බලමු මොනවද තියෙන්නේ කියලා අපි දැන් කතා කළා පහන් පද්ධතිය ගත්තා ආලෝකය ලබා දෙන පහන් පද්ධතිය ඒකට අයිති වෙනවා ප්‍රධාන ලාම්පු සිග්නල් සංඥා ලාම්පු පැති පහන් ටේල් ලයිට් එහෙම නැත්නම් පසු ගැසු පහන් පසු ඉතින් ටේල් ලයිට් කියන්නේ පිටිපස්සේ පත් වෙන මේ මොනවාද පසු ලාම්පුනේ ඒවා ඊළඟට රිවර්ස් මේ රිවර්ස් ලයිට් එක පසු ගැසු ලාම්පු ඒකට මේ වගේ විවිධ ආකාරයේ තියෙන පහන් ඒක ඔක්කොම එකතු වෙනවා වෙනත් පද්ධතියක් පහන් පද්ධතිය ඒ වගේම තමයි වායු සමීකරණ කොටසට අයිති වෙන සාමේ පංකාවල් එහෙම නැත්නම් ෆෑන් වගේ දේවල් බ්ලෝවර් මේව වැඩ කරන ඔක්කොම විදුලියෙන් ක්‍රියාත්මක ඊළඟට අපි හිතමු වාහනේ තියෙනවා දෙපැත්තේ වීදුරු ක්‍රියාත්මක කරන මෝටර වගේ දේවල් ඒ ඔක්කොම එනනම් ලොක් වෙන ඒවා අපි කියන මධ්‍යගත ලොක් ක්‍රම සෙන්ටර් ලොකින් සිස්ටම් මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන බැටරි කරා ඒ ඔක්කොමයි තියෙන්නේ මේක පැහැදිලි ඒ සියල්ලමයි තියෙන්නේ මේක විදුලියෙන් ක්‍රියාත්මක වෙනත් පද්ධති එහෙම නැත්නම් උපාංග විදියට වෙනමක් තියෙන පද්ධතිය දැන් එයා කන්ඩිෂන් සිස්ටම් එක ගත්තොත් ඒක පද්ධතිය පහන් ගත්තොත් පද්ධතිය හරි ඒ ඔක්කොම ඊට අමතරව වෙනමම තියෙනවා දැන් කැසට් රෙකෝඩර් එක ගත්තොත් එකක් උපාංගයක් ඒ වගේ කොටස් ගණනාවක් තියෙනවා විදුලියෙන් ක්‍රියාත්මක වෙනත් පද්ධති එහෙම නැත්නම් උපාංග ලියන්න එතෙන්ට ලියන්න විදුලි සංඥා රාත්‍රී කාලයේදී පහන් දැල්වීම විදුලි සංඥා රාත්‍රී කාලයේදී පහන් දැල්වීම ප්‍රමා විදුලි සංඥා රාත්‍රී කාලයේදී පහන් දැල්වීම ප්‍රමා වාමෝ පිස්නා ඒ කියන්නේ වාමෝ කියන්නේ වින් ස්ක්‍රීන් එකට සිංහලෙන් කියන්නේ වාමෝ පිස්නා සීතලකරණ පද්ධතිය වායු සමීකරණ පද්ධතියට අයත් පංකා සහ වෙනත් උපාංග ක්‍රියා කරවීම සඳහා වූ පරිපත පාලනය right ඊළඟට වෙනම ලියන්න රෝධක පද්ධති. දැන් මේ ප්‍රධාන පද්ධතිය මෙතන පද්ධතිය එකේ ඊට පස්සේ මේ තියෙන විදුලි පද්ධතිය වෙන රූලක් කරලා ලියන්න රෝධක පද්ධතිය.
රෝධක පද්ධතිය. රෝධක එහෙම නැත්නම් මේකට ලියමු හැලේ එකක් දාලා තිරිංග පද්ධතිය. තිරිංග පද්ධතිය කියන්නේ මේකට. රෝධක එහෙම නැත්නම් තිරිංග පද්ධතිය. braking system. Yeah, yeah, AKI. Braking system. රෝධක පද්ධතිය එහෙම නැත්නම් තිරිංග පද්ධතිය. right ලියන්නේ කියන්නද? රෝධක පද්ධතිය එහෙම නැත්නම් තිරිංග පද්ධතිය. right ලියන්න. යන්නේ ධාවනය වන මෝටර රථයක ධාවනය වන මෝටර රථයක ධාවනය වන මෝටර රථයක චලිතය නැවැත්වීම ධාවනය වන මෝටර රථයක චලිතය නැවැත්වීම ධාවනය වන මෝටර රථයක චලිතය නැවැත්වීම හා නැවැත් වූ චලිතය ස්ථාවර කිරීම නැවැත් වූ චලිතය ස්ථාවර කිරීම ධාවනය වන මෝටර රථයක චලිතය නැවැත්වීම හා නැවැත් වූ චලිතය ස්ථාවර කිරීම. රෝධක පද්ධතිය එහෙම නැත්නම් තිරිංග පද්ධතියේ මූලික කාරණය වෙන්නේ අපි දන්නවා මෝටර රථයක් මාර්ගයේ ධාවනය වෙන අවස්ථාවකදී අදිසි අවස්ථාවකදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අවශ්‍ය අවස්ථාවක් වෙන්න පුළුවන්. අදිසි අවස්ථාවක් කියන්නේ අනතුරක් වෙන්න යන අවස්ථාවක්. මම කවුරු හරි කෙනෙක් පාර හරහා පැන්න සතෙක් පැන්න ඒ වගේ. එහෙම නැත්නම් අපිට නවත්තන්න වුණාම නවත්තන්න. ඒක තමයි අපිට අවශ්‍ය අවස්ථාව. මේ ඕනම විදියකදී මෝටර රථයේ වේගය පාලනය කරමින් මෝටර රථයේ නැවැත්වීම කරන්නේ රෝධක පද්ධතිය. right එතකොට මේක මෝටර රථයේ නැවැත්වීමට අමතරව වේග පාලනය වීමකුත් වෙනවා. හරි. ඒකත් වරහන් ඇතුළේ ලියන්න වෙනවා. තිරිංග පද්ධතිය අයිති ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකට නෙමෙයි. ඒක තමයි මෙතන කිව්ව රූලක් කරලා ලියන්නේ කියන්නේ. තිරිංග පද්ධතිය අයිති රෝධක විදුලි පද්ධතිය නෙමෙයි. මේ තියෙන විදුලි පද්ධතිය. ඒකයි මම මෙතන කිව්ව රූලක් කරලා ලියන්නේ. හරි. right. අහගෙන ඉන්න හරියට අහගෙන හිටියේ නැත්තම් දෙතුන් සැරේ කියන්න ගියාම ඉතින් පාඩම සෑහෙන කාලයක් ඉවර කරා. 2023 බැරි වෙයි මම හිතනවා. ඒක අහගෙන ඉන්න හරියට. right. එතකොට රෝධක පද්ධතිය, තිරිංග පද්ධතියෙන් වෙන තවත් කාරණාවක් තමයි ඒක අපි වරහන් ඇතුළේ ලියමු. වරහන් ඇතුළේ ලියන්න. right. වරහන් ඇතුළේ ලියන්න. මෝටර රථයේ වේගය පාලනය කිරීමද සිදු කරයි. මෝටර රථයේ වේගය පාලනය කිරීමද සිදු කරයි.
මොනතේ වේගය පාලනය කිරීමද සිදු කරයි. මෝටර් රථයේ වේගය පාලනය කිරීම සිදු කරයි. වරහන් වහන්න. ඊළඟට අපි මොහොතක පද්ධතිය කතා කළා. ඊළඟට කතා කරන්නේ අවලම්බන පද්ධතිය. අවලම්බන පද්ධතිය. අපි ඒකට කියනවා සස්පෙන්ෂන් සිස්ටම් එක කියලා. suspension system අවලම්බන පද්ධතිය. ඊළඟේ තුන්වෙනි පිටුවේ මේ ටික තියෙනවා දාලා මේ විස්තර නැහැ මේ සිස්ටම් ටික දාලා තියෙනවා වෙන. හරි. අවලම්බන පද්ධතිය suspension system. මොකක්ද අවලම්බන පද්ධතිය කියන්නේ? සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කිව්වොත් දුනු පද්ධතිය. පොටත් එක තියෙන දුනු පද්ධතිය තමයි අවලම්බන පද්ධතිය. ඒක දුනු පද්ධතියට දුනු වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවා පොළ දුනු කියලා එකක් තියෙනවා. ලීප් ස්ප්‍රින්ග් කියලා. තව තියෙනවා ගාගර දුනු කොයිල් ස්ප්‍රින්ග් කියලා තියෙනවා. ඒ වගේ දුනු වර්ග කීපයක් තියෙනවා. රබර් දුනු වර්ග තියෙනවා. මේ වගේ දුනු වර්ග ගණනාවක් තියෙනවා. ඒ දුනු වලින් මොකක්ද කරන්නේ මෝටර රථයක? මාර්ගයේ යනකොට පුතේ මාර්ගයේ ඒකාකාරී නැහැනේ. මාර්ගයේ විවිධ ආනතීන් තියෙනවා. විවිධ තත්ත්වයන් තියෙන මාර්ගය කියන්නේ සමතල එක විදිහට සුමට පෘෂ්ඨයක් නෙමෙයි. ඒ නිසා විවිධ තැන්වල විවිධ විදිහේ ගැස්සීම් කම්පනයන් ඇති කරනවා. ඒතකොට මේ සියල්ලම මෝටර රථයේ රෝද වලට දැනෙනවා. රෝදනේ පාද මේ පාරත් එක්ක ස්පර්ශ වෙන්නේ. මේ කොහොම රෝද වලට තේරෙනවා. රෝද වලට මේ ලැබෙන ගැස්සීම් කම්පනයන් දෙදරීම් වගේ දේවල් සියල්ලම රෝද හරහා අර චලිත වෙන කොටස් හරහා මොකද දෙන්නේ? වාහනේ බොඩියට එනවා. බාහිර ආවරණයට එනවා. ඒතකොට ඒකේ ඇතුලේ තමයි මිනිස්සු ඉන්නේ. නැත්නම් බඩු බාහිර ආදී තියෙන ඒක ඇතුලේ. වාහනේ කොටස් තියෙන ඒක ඇතුලේ බහුතරය. ඒතකොට මොකද වෙන්නේ? ඒ කම්පනයන් දෙතරින් මේ යන මගීන්ට ඒකෙන් ගෙනියන බඩු බාහිර ආදීට වාහනේ තියෙන කොටස් වලට තේරෙනවා. එහෙම වුණොත් ඒකෙදි මොකද වෙන්නේ? වාහනය සුඛෝපභෝගී එකක් නෙවෙයි වාහනේ. වාහනේ ඒ කියන්නේ වාහනේට මේ තත්ත්වයන් තේරෙනවා කියන්නේ වාහනේ යන මගීන්ට යම් විදිහක අපහසුතාවයක් ඇති කරනවා. ඉතින් මේ தත්ත්වය පාලනය කරන්න ඕනේ. මේ தත්ත්වය පාලනය කරන තමයි දුනු පද්ධතියක් තියෙන්නේ. දුනු වලින් මේ කරන පද්ධතිය මේ දුනු පද්ධතිය මගින් මේ චලිතයන් මේ කම්පනයන් යම් විදිහකට සමනය කරනවා. ඒ කියන්නේ මගීන්ට තේරෙන්නේ නැති වෙන විදිහට ඒවා අවශෝෂණය කරලා අයින් කරනවා. ඒක තමයි දුනු පද්ධතියෙන් කරන්නේ. right? හරි ලියන්න එතන. මේ බ්‍රහ්මකුතේ කලබල වෙන්න ඕනේ නැහැ. හයිඩ්‍රොලික් සිස්ටම් එක ගැන වෙනම කතා කරනවා. මේවා ඔක්කොම මේ දැන්ට නිකන් මුඩින් කියාගෙන යන්නේ. මෙහෙම නෙමෙයි. අවලම්බන පද්ධතිය සති 3-4ක් මාසයක් විතර කතා කරනවා. සති 3-4ක් නෙවෙයි සති 2ක් විතර කතා කරනවා අවලම්බන පද්ධතිය. ඊටත් වැඩි 3ක් විතර කතා කරනවා. එහෙනම් මේවා කොහොම නැවත කතා කරනවා. මෙහෙම නෙමෙයි මේවා තියෙන විවිධ කොටස් එක්ක. මේවා දැන්ට මේ පද්ධතිය මොකක්ද කියලා අඳුන්වා දීම පමණයි මෙතන කරන්නේ. ඒවා
හයිඩ්‍රොලික්ද නියුමැටික්ද මොකක්ද කියන එක පැහැදිලි කරනවා ඒ වෙලාව. ඒතකොට ඒව දුණු වර්ග කිව්වහම මොන වගේ දුණුද මේ සියල්ලම අපි සාකච්ඡා කරනවා ඉතින්. ඒ හින්දා කලබල වෙන්න අවශ්‍ය නැහැ. දිගටම පන්තියත් එක්ක ඉන්න. හරි. මේ ඔක්කොම දේවල් අපි නැවත කතා කරනවා. මේවා මෙහෙම නෙමෙයි පද්ධති වශයෙන් වෙන වෙනම කතා කරනවා. ඒතකොට ඔයගොල්ලෝ හිතාගන්න මේ පද්ධති නැවත කතා කරනකොට සති දෙක ගානේ ගියත් කීයක් යනවද මේ පද්ධති ටික කතා කරලා. සෑහෙන කාලයක් යනවා. හරි. ඊළඟට යන අවලම්බන පද්ධතිය යටතේ අවලම්බන පද්ධතිය යටතේ මොකද වෙන්නේ කියලා කියා ගන්න. කියන්නේ යන රථයේ ගමන් කරන්නන්ට හා රථයේ ගමන් කරන්නන්ට හා රථයේ ගමන් කරන්නන්ට හා එහි රැගෙන යන බඩු බාහිර ආදියට රථයේ ගමන් කරන්නන්ට හා එහි රැගෙන යන බඩු බාහිර ආදියට රෝදවල ගැස්සීම් කම්පන රෝදවල ගැස්සීම් කම්පන රෝදවල ගැස්සීම් කම්පන රෝදවල ගැස්සීම් කම්පන ලැබීම වළක්වයි ලැබීම වළක්වයි ලැබීම වළක්වයි ඊළඟට කතා කළේ අවලම්බන පද්ධතිය ඊළඟට අපි කතා කරමු වාහනේ බාහිර ආවරණය වෙනත අපි ඒකට කියන බොඩි කියලා බොඩි එක වාහනේ බොඩිය වටේ තියෙන ආවරණය මොකද්ද බාහිර ආවරණය කරන්නේ බාහිර ආවරණයෙන් වෙන දේ තමයි බොඩියෙන් වෙන දේ තමයි මෝටර රථයක ඇතුළත තියෙන ඇතුළත ගමන් කරන පුද්ගලයන්ට සහ රැගෙන යන බඩු බාහිර ආදී විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන් සහ බාහිර පරිසරයෙන් ඇතිවන උදුරු වලින් ආරක්ෂා කිරීම තමයි ආවරණය. ඊට අමතරව වාහනේ පෙනුම මාදිලිය හඳුනා ගැනීම මේ ඔක්කොම සිදු වෙන්නේ බාහිර ආවරණය හරහා බොඩි එක හරහා. කියන්න බාහිර ආවරණය නැත්තම් බොඩි. ඒ වගේම තමයි මෝටර රථයේ සෑහෙන කොටස් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙනවා බොඩියත් එක්ක. ඒකත් වෙනවා. කියන්නේ මෝටර රථයේ ගමන් කරන්නන්ට මෝටර රථයේ ගමන් කරන්නන්ට හා රැගෙන යන බඩු බාහිර ආදියට කාලගුණික තත්වයන්ගෙන් හා
කාලගුණික තත්වයන්ගෙන් හා වෙනත් දෑවලින් කාලගුණික තත්වයන්ගෙන් හා වෙනත් දෑවලින් ආරක්ෂා කිරීම right ඊළඟට අපි අවසාන එක ලියමු වාහනේ සැකිල්ල chassis වාහනේ සැකිල්ල chassis වාහනේ chassis එහෙම නැත්නම් සැකිල්ල වාහනේ සැකිල්ල මත තමයි මේ බොඩිය සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම මෝටර රථයේ බොහෝ කොටස් වැඩිම කොටස් ප්‍රමාණයක් සම්බන්ධ කරලා එල්ලලා තියෙන්නේ, සවි කරලා තියෙන්නේ සැකිල්ල මත. ඒ වගේම වාහන දෘಢතාවයක් ලබා දෙන්නේ සැකිල්ල හරහා. කියන්න වාහනේ සැකිල්ල කියන්න විතර කියන්නේ එන්ජිම ඇතුළු අනෙකුත් පද්ධති එන්ජිම ඇතුළු අනෙකුත් පද්ධති වැඩි ප්‍රමාණයක් මෙහි සවි කරයි වැඩි ප්‍රමාණයක් මෙහි සවි කරයි right දැන් පුතේ අපි මෙතෙක් කතා කළේ මෝටර රථයක තියෙන අපිට සාකච්ඡා කිරීම අපේ සිලබස් එකේ සාකච්ඡා කිරීමට තියෙන පද්ධති කොටස් ටික. ඒක මෙතන ආසන්න වශයෙන් තියෙන පද්ධති 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14ක් තියෙනවා. පද්ධති 14ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සති 3ක් තිබ්බොත් එකකට මෙතන පද්ධති දෙකට සති 3ක් තිබුණොත් පළවෙනි ටික කතා කරන සති 3කට වඩා යනවා මේ මාසේ යනකම් මේ ටියුට් එක යනකොට මාසේ පන්ති ඉවර කර ගන්න නිසා ලබන සතියේ අපි ඉඳලා බ්‍රහස්පතින්දා උදෑසන 10:30ට පන්ති පැවැත්වෙනවා හරි දැන් සති 3 ගාන ගියත් ආසන්න වශයෙන් සති 42ක් යනවා සති 3න් අවසන් කරන්න බැරි ඒවා තියෙනවා මේක දීර්ඝ පාඩමක්. බොහෝ පන්ති වල මේක පටන් ගන්නෙ පහුවෙලා. පහුවෙලා අන්තම් ෂේප් කරලා දාලා අපි එහෙම නෙමෙයි. අපි වෙනස්. හරි? වෙනස් කියන්නේ ඒ කියන්නේ අපේ ප්‍රතිඵලත් වෙනස් වෙන්නේ. අපි අමාරු නෙමෙයි. අපි මේ පාඩම් ආසහිතන පාඩම්. ආසහිතන පාඩම් ඔගොල්ලෝ ආස කරන කාලෙදී උගන්වනවා. හොඳට තේරුම් අරගෙන කරගන්න පුළුවන් කාලෙ උගන්වනවා. බොහොම හදිස්සියෙන් අවසන් මොහොතේ කරන්න යන්නේ නැතුව අපි වෙනසලින් මේ ලොකු පාඩම් අපි ඔක්කොම කරනවා. හරි. දැන් පුතේ මේ පද්ධති දැන් මෙහෙම කතා කළානේ. මම උපසරණක් පෙන්නන්නම්. ඒ උපසරණ දැක්කම ඔයාට පෙනෙයි मोटर रथ
පොඩ්ඩක් ඉන්න රූප සටහන දානකම් පේනවනේ දැන් මොකම මෙසේජ් එකක් දාන්න පේනවද කියලා හරි පේනවනේ හරි thank you හරි හරි දැන් ඔයගොල්ලෝ බලන්න රූප සටහන දැන් පුතේ උතන පෙන්නන්නේ මොටර රථයක චැසිය මේ බොඩි එක මොටර රථයේ ඇතුලේ කොටස් ටිකක් පෙන්නනෝනේ බලන්න හොඳට දැන් අපි ඉස්සරහා ඉඳලා යම් පිටිපස්සට ඉස්සරහා ඔයගලන්ට පේනවා ඉස්සරහාම තියෙනවා රේඩියේටර් එකට ඉස්සරහින් AC condenser එක right AC condenser එකක් තියෙනවා ඉස්සරහින් මම කර්සර් එක ගෙනිහිල්ලා පෙන්නන්නම් බලන්න කර්සර් එක පේනවනේ right මේ තියෙන්නේ මෙතන මේ ඉස්සරහින් මෙන්න මේ තියෙන AC condenser එක ඊට පස්සේ තියෙන්නේ රේඩියේටර් එක ඊට පස්සේ එන්ජින් එක තියෙනවා හරි ඊට පස්සේ මෙතන බ්‍රේක් පද්ධතිය තියෙනවා මෙතන පෙන්නලා තියෙනවා මේ පැත්තේ පෙන්නලා තියෙනවා මෙතන නෑ සෝරි මේ තියෙන මෙතන තියෙනවා බැටරිය මේ තියෙන බලන්න කර්සර් එකෙන් පෙන්නන්නේ මේ තියෙන බැටරිය තව සුක්කානම් පද්ධතිය මේ තියෙන සුක්කානම තියෙන ඒ කියන්නේ ස්ටියරින් වීල් එක හරි මෙතන බ්‍රේක් මේ රතු පාටින් පෙන්නලා තියෙන බ්‍රේක් කොටස ඩිස් බ්‍රේක් තව මේ තෙල් තියෙන තැන් ටික උඩින් පෙන්නලා තියෙනවා බ්‍රේක් ඔයිල් ක්ලච් ඔයිල් ඒ ටික බැටරියක් තියෙන උඩින් සස්පෙන්ෂන් මේ පිටිපස්සේ මේ තියෙනවා දුම්බටේ තියෙන පිටිපස්සේ දැන් මේ වගේ ඔයාලට පේනවා ඇති දැන් මේක කිව්වහම නම් ඊටම ලොකු දෙයක් නෙමෙයි පුතේ ඔයගොල්ලෝ වාහන දැකලා තියෙනවනේ ගොඩක් අය වාහනේ බොනට් එක ඇරියොත් එහෙම ඒ තියෙන සැකස්ම බැලුවොත් බොහෝ විට හැම එකෙම වගේ එක විදියයි ලොකු වෙනස්කම් නැහැ පොඩි වෙනස්කම් තියෙනවා ඇයි එහෙම කළා දෙන්නේ දැන් අපි හිතමු බැටරිය තියෙන උඩින් බැටරිය උඩින් තියෙන දැන් බස් එකක වගේ ගත්තොත් බැටරිය තියෙන උඩින්ද දැන් බැටරිය තියෙන්නේ පල්ලෙහා අර බඳ හරිය වෙනම තැනක තියෙන වෙනම මේ පොඩි මේ තොරක් වගේ අරලා අස්සෙන් තියෙන බැටරි ටික හැබැයි ඒ බැටරි පියදුරුට කොන්දොස්තරට කාර්මිකයෙකුට ඒ ටික බලන්න පුළුවන් විදිහට තියෙනවා මෙහෙම ලොක් ඇරලා ඒ තොර ඇරලා පොඩි බලන්න පැත්තේ බැටරි බොක්ස් කියලා ගහලා තියෙනවා ඒක. එතන බැටරි ටික බලතේ. කාර් එකේ බොනට් එක ගියාම බැටරි බලතේ. බැටරි වතුර තියෙනවද කියලා බලතේ. ටර්මිනල් ටික බලතේ. බැටරි අපිට හොඳට පරීක්ෂා කරන්න පුළුවන්. හරි. તો දුම්බටේ තියෙන පිටිපස්සේ නේ? දුම්බටේ තියෙන පිටිපස්සේ. ඒයි ඉස්සරහට දාන්න පුළුවන්.
දැන් මේ උපාංග සම්රචකයන් මේ වගේ කොටස් ස්ථානගත කරනකොට එන්ජින් එකේ ඕන තැන් වල දාලා නැහැ. ඒ දාන්න හේතුවක් තියෙනවා. දැන් මම එකක් කියලා දැන් ඔයගොල්ලන්ට මම මෙතන කිව්වනේ පුතේ දුම්බටේ තියෙන පිටිපස්සේ කියලා කිව්වනේ. කාර් එක බස් එකක තියෙන්නේ පිටිපස්සේ පැත්තේ. කාර් වල තියෙන පිටිපස්සේ. බයිසිකල් වල තියෙන පිටිපස්සේ. ඉතින් එතකොට කියන්නේ ඔයාලට කියන්න පුළුවන් ඔව් ඒක තියෙන්නේ පිටිපස්සේ මොකද දුම පිටිපස්සට යන්නනේ හදලා තියෙන්නේ ඒකයි. හරි. හරි මම ඒකට එකගයි කියන්නම් කොහොමද කියන එක. දැන් අපි බවුසර් එකක් ගන්නකො. තෙල් ප්‍රවාහනය කරන බවුසරයක්. ඒකේ දැකලා තියෙනවද දුම්බටේ තියෙන කොහෙද? දැකලා තියෙනවද? ඒකේ තියෙන පිටිපස්සෙන්ද මැදින්ද තියෙන ලෝරි එක තියෙනවද? නෑ. ඒකේ තියෙන මැදින්වත් පිටිපස්සෙන්වත් නෙවෙයි. ඒකේ තියෙන ඉස්සරහා තියෙන වාහනේ මූණ තියෙනවනේ. ඒ මූණ ගාම බෆර් එක යටින් තියෙන දුම්බටේ. ඇයි එතන දාලා තියෙන්නේ? ඇයි එතන දුම්බටේ දාලා තියෙන්නේ? ආරක්ෂාවටනේ අන්න. එතෙන්දි සලකුවේ ආරක්ෂාව. එහෙනම් පිටිපස්සට දානවා කියන තීරිය නෙමෙයි එතන තිබ්බේ. ආරක්ෂාව. එහෙනම් පළවෙනිම දේ පුතේ ඔය දාලා තියෙන්නේ පිටිපස්සට දුම යනවා කියන අදහස නෙමෙයි. කොහොමත් වාහන ඉස්සරහට යනකොට ඒකත් එක කාරණාවක් තමයි. නමුත් ආරක්ෂාවයි ඉන්ධන පද්ධතිය ඔක්කොම තියෙන ඉස්සරහා. බැටරි ඔක්කොම ඒ කියන්නේ කරන්ට් එක තියෙනවා, ඉන්ධන තියෙනවා, උෂ්ණත්වය තියෙනවා මේ ඔක්කොම මෙතන තියෙනවා. ගිනි ගන්නවා නම් ක්ෂණිකව ගිනි ගන්න පුළුවන්. එහෙනම් දුම්බටෙත් පිටිපස්සට ගල්ලා පෙට්‍රල් ටැංකියක් තව පැත්තකට දාලා තමයි හදුවේ. පෙට්‍රල් ටැංකිය කොහෙද තියෙන්නේ? දුම්බටේ තියෙන තැනද? නෑ. දුම්බටේ තියෙන තැන නෙමෙයි. පෙට්‍රල් ටැංකියක් බොහෝ වෙලාවට තියෙන්නේ දැන් දුම්බටේ මෙතනින් මෙහෙම ගිහිල්ලා තින් මේ බලන්න. මම කර්සර් එකෙන් පෙන්නනවා මේ. ඒතර පෙට්‍රල් ටැංකියක් බොහෝ වෙලාවට මෙන්න මේ වගේ තැනක තියෙනවා. උඩින් මේ හරිය ඔන්න. ඒතර මේකත් එක්ක වෙනස් වෙන විදිහට. ඇයි මේ රේඩියේටර් එක ඉස්සරහින් තියෙන්නේ? මොකද ඉස්සරහින් තියෙන හේතුව? හරි. ඇයි මේ රේඩියේටර් එක ඉස්සරහින් තියෙන්නේ? දැන් අපි සිසිල පද්ධතිය ගැන කතා කරනකොට ඔකට උත්තරේ තියෙනවා. රේඩියේටර් එක ඉස්සරහින් තියෙන හේතුව තමයි රේඩියේටර් එකට පිටිපස්සෙන් තියෙන ෆෑන් එක. ෆෑන් එක කරකැවෙනකොට මොකද වෙන්නේ? අද ඉදිරියෙන් තියෙන වාත ධාරාව ඇදලා ගන්න. ඒ කියන්නේ අර ඉස්සර ෂෙල් එකක් කියලා එකක් තියෙනවා. රේඩියේටර් එකේ ඉස්සරහින් ෂෙල් එකක් තියෙන එකයි මෙහෙම කොටු කොටු ගහලා ඒක හිදැස් තියෙන එක හරහා වාතය එන්න පුළුවන්. ඒ වාත ධාරාව එතනින් ඇදලා ගන්නවා. අර රේඩියේටර් එක හරහා යන්න පුළුවන්. තියෙන ඉස්සරහින්ම තියන්නේ. කන්ඩෙන්සර් එකත් එහෙම ඉස්සරහින් තියෙනවා. එහෙනම් ඔයගලන්ට පැහැදිලි මෝටරත් එක කොටස් සවි කරලා තියෙන්නේ. ලස්සනට විතරක් නෙමෙයි ලස්සනකුත් තියෙනවා. වාහනේ කොටස් තියෙනකොට දැන් ලයිට් දෙක තියෙන විදිය ඒ විදිය ලස්සනක් තියෙනවා. නමුත් මේවා හදලා තියෙන්නේ නඩත්තු කිරීමේ පහසුවට, ක්‍රියාකාරීත්වයේ පහසුවට, ඒවා වෙන්වෙන්ව තියෙන ඕනකට ආරක්ෂාවට මෙන්න මේ කරුණු කීපයක් නිබන්ධනය ගන්න. නිබන්ධනයේ තුන්වෙනි පිටුවේ හැමෝම නිබන්ධනය ගන්න. නිබන්ධනයේ තුන්වෙනි පිටුවේ පෙන්නලා තියෙනවා විවිධ පද්ධති අවයවයන් රතේ රාමුවට බොඩියට ස්පෝස් අවීමේදී එසේ ස්ථානගත වීමට හේතු කීපයක් දැක්විය හැකියි. right හේතු කීපයක් දැක්විය හැකියි. 1 එම අවයව පද්ධති අතර සම්බන්ධතාවය අනුව ජවය සම්ප්‍රේෂණය කිරීමේ පහසුව සඳහා ඒක හොඳටම ඔයාලට තේරුම් යනවා ජව සම්ප්‍රේෂණ පද්ධතිය. දෙවෙනි එක එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහසු කිරීම සඳහා එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහසු කිරීම සඳහා එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහසු කිරීම සඳහා ඊළඟට මේ කොටස් සම්බන්ධ වගේම යම් විදියක වෙන් වෙන් පිටුවලා තියෙනවා. එහෙනම් ස්වාධීනව එකිනෙක කටයුතු කරන්න ඕනේ. නිසා ඒකේ තුන්වෙනි කරුණ කියලා තියෙනවා ස්වාධීනව ක්‍රියා කිරීම සඳහා
හතරවෙනි එක අපිට බැටරිය බලන්න පුළුවන් වෙන්න ඕන. රේඩියේටර් එකේ වතුර තියෙනවද කියලා මූඩියක් කරකවල මෙහෙම බලන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මේ හැම එකක්ම නඩත්තු කරන්න පහසු වෙනවා. ඊළඟ හතරවෙනි එක නඩත්තු කටයුතු කිරීමේ පහසුව සඳහා ඊළඟට මේ කොටස් සම්බන්ධ කරනකොට මොටරතේ වම දකුණු ඉහළ පහළ ආදී වශයෙන් සම්බන්ධ කරනකොට බර සමතුලිත වෙන ආකාරයට සම්බන්ධ කරනවා. එක පැත්තකට බර වැඩි කරලා නැහැ එහෙම පාත් වෙනවා නේද? right? වාහන ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඊළඟට අර මං කිව්වා වගේ බාහිර පෙනුම වැඩි දියුණු කරගන්න. ලස්සන පෙනුමක් තියෙනවනේ වාහනේ. පද්ධති මොනවද තිබුණත් වාහනේ පෙනුම කියන එක ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. හොඳයි. අපි ඊළඟට යන්න හදන්නේ මෝටර රථයක ක්‍රියාකාරීත්වය, එන්ජිමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ. අපි දැන් මුලින්ම කියවනේ ජව උත්පාදනය කරන්න ප්‍රාථමික චාලකය නැත්තම් එන්ජිම කියන එක. දැන් මේ එන්ජිම ගැන තමයි ඒකේ කොටස් එන්ජිම කියන්නේ මොකද්ද මේ ටික තමයි දැන් කතා කරන්නේ. මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියන්න. එන්ජිමක ක්‍රියාකාරීත්වයට දායක වන එන්ජිමක ක්‍රියාකාරීත්වයට දායක වන ප්‍රධාන සංරචකවල එන්ජිමක ක්‍රියාකාරීත්වයට දායක වන ප්‍රධාන සංරචකවල සම්බන්ධතාව ප්‍රධාන සංරචකවල සම්බන්ධතාව විමර්ශනය කිරීම ඒක යටතේ අනුමාත්‍රිකාව ලියන්න එන්ජිම මේ තියෙන එන්ජින් දෙකක්.
බැලුමට එක වගේ තිබුණාට එන්ජින් දෙක පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් දෙකක්. එහා පැත්තේ පෙන්නලා තියෙනවා කාබියුරේටරයක් සමග තියෙන පෙට්‍රල් එන්ජින් එකක්. මේ පැත්තේ ඩීසල් එන්ජින් එකක් පෙන්නලා තියෙනවා. දැන් අපි පැහැදිලි විස්තර කරමු. එන්ජින් එකක් කියන එක මම කලින් පැහැදිලි කළා. එන්ජින් එක තමයි මුළු මෝටර රථයටම අවශ්‍ය කරන ජවය උත්පාදනය කරන්නේ. හරි. කියන්නේ එන්ජින් එකක් කියලා කිව්වේ අපි කලින් දවසේ කතා කළා. යම් විදියක දහනයක් ඇති වෙලා සංයුක්ත කුටීරයක් තුල දහනයක් නිර්මාණය කරලා ඒ හරහා පිස්ටනය කියන විශේෂිත ව්‍යුහයක් චලනය කිරීමෙන් ශක්තියක් උත්පාදනය කරනවා. මේ ටිකනේ අපි එදා කිව්වේ. උදාක් දේවල් එතනින් එහාට ගියේ නෑ. ඒක අපි කියව රෙසිප්‍රොක්ටේන් වර්ගයේ චලිතයක් කියනවා. අර ඒකට කියන සිගනල් කියන අණුවැටුම් චලිතයක්. දැන් මේම එන්ජින් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේවා ඔක්කොම අභ්‍යන්තර දහන එන්ජින්. කියන්නේ දහන ක්‍රියාවලිය වෙන්නේ අභ්‍යන්තර කුටීරයක් තුල. බාහිරට පේන්නේ නැහැ මේක. කිසිම වාහනයක ඇතුලේ ගිනි ගන්නව පේන්නේ නැහැ නේද? ඇත්තටම කිව්වොත් හැම වාහනයකම ඇතුලේ යම්කිසි කුටීරයක් තුල විශාල පිපිරුමක් සහිත දහනයක් සිදු වෙනවා. ඒකනේ ජව පහරක් උත්පාදනය බල පහරක් නිර්මාණය වෙන්නේ. ඒකෙන් තමයි මේ රෝද කරකැවිලා ඉස්සරහට යන්නේ. පැහැදිලිද? හොඳින් තේරුම් ගන්න. බොහොම සරල කතන්දරයක්. නමුත් අපි දන්නවා මේ උපු ක්‍රියාවක මුල. right? දැන් මෙතන අපිට මේ එන්ජින් එකක් කතා කරන්න ගියාම එන්ජින් එකක් ගැන අපි අපේ ඉගෙනීමේ පහසුවට සහ ක්‍රියාකාරීත්වයට ඇත්තටම එන්ජිමේ තියෙන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන යට තමයි අපි කතා කරන්නේ. අපි බලමු එන්ජින් එකක් කොහොමද කොටස් වලට බෙදෙන්නේ කියලා. right. ඔයගොල්ලෝ දැකපු අර එන්ජින් එක ගත්තොත් මෙන්න මේ වගේ මේ කොටස ඉහළ කොටස සහ මෙතන ගත්තොත් ෆෑන් එකක් තියෙනවා. මේකට අපි කියන එන්ජින් හිස කියලා. එන්ජින් හිස. නැත්නම් සිලින්ඩර් හිස කියලා කියනවා. එන්ජින් හිස එහෙම නැත්නම් සිලින්ඩර් හිස. මේකට කියන එන්ජින් බඳ කියලා. නැත්නම් සිලින්ඩර් බඳ. අහල තියෙන්නේ තෙල් දෙන. තෙල් දෙන. ඉංග්‍රීසියෙන් අපි මේකට කියන ඔයිල් සම්ප් කියලා. මේකට කියන සිලින්ඩර් එන්ජින් බ්ලොක් එහෙම නැත්නම් සිලින්ඩර් බ්ලොක්. මේකට කියන එන්ජින් හෙඩ් කියලා. right? මේකට මොකක්ද කිව්වේ? එන්ජින් හිස. නැත්නම් සිලින්ඩර් හිස. මේකට මොකක්ද කියන්නේ? එන්ජින් බඳ එහෙම නැත්නම් සිලින්ඩර් බඳ. නැත්නම් සාමාන්‍ය වහල් බ්ලොක් එක කියලා කියනවා. මේකට හෙඩ් එක කියනවා. මේකට බ්ලොක් එක. මේකට සම්ප් එක. කෙටි වචන විදිහට. ඒ කියන්නේ සම්ප් එක කියලා කියන්නේ ඔයිල් සම්ප් එක. බ්ලොක් එක කියන්නේ එන්ජින් බ්ලොක් එක. නැත්නම් සිලින්ඩර් බ්ලොක්. හෙඩ් එක කියන්නේ එන්ජින් හිස නැත්නම් සිලින්ඩර් හිස සිලින්ඩර් හෙඩ් එක. right. දැන් මේ කොටස් තුනට බෙදුවාම මේ කොටස් තුනේ පුතේ ප්‍රධාන වශයෙන්
අපිට සරලව පැහැදිලි කරනවා නම් මෙන්න මේ තෙල දෙනේ තමයි ස්නේහක පද්ධතියට අයිති මේ එන්ජිම පුරා ගමන් කරන තෙල් තැම්පත් වෙලා තියෙන මේක. ඒතකොට මේක නිර්මාණය කරලා තියෙන්නේ මේක එන්ජිමේ පහළම කොටස. ඒ නිසා වාහනේ ගමන් කරනකොට සමහර අවස්ථාවකදී මේ සම්ප් එක වැදුනා කියලා කියන්නේ මොකක් හරි පොළොව උස් වෙච්ච තැනක නැත්නම් වාහනේ පාතා ඉන්න සමහරවිට මේ සම්ප් එක මොනවා හරි ගැටිති වගේ තැන් තිබුණොත් වදින්න පුළුවන්. ඒ නිසා මේ සම්ප් එක සාමාන්‍යයෙන් පදල් මොහයක් වුණාට වැදුනහම ඉබෙන්න පුළුවන් විදිහට ඒ කියන්නේ උපුරන්නේ නැති කැඩෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරන්නේ සම්ප් එක. බ්ලොක් එක ගත්තොත් එහෙම ඉතා ඝන කොටසක්. ඉතා ඝන කොටසක් මේක ඇතුලේ තමයි අර පිස්ටන චලිත වෙන එන්ජින් බෝර් එක තියෙන්නේ. එන්ජින් බෝර් මේක ඇතුලේ. ඒ වගේම මේකේ තියෙන වෙනම දඟර කඳ කුටීරයක් කියලා. ඒක ඇතුලේ තමයි දඟර කඳ තියෙන්නේ. දඟර කඳ ස්ථාපනය වෙලා තියෙන්නේ මේක ඇතුලේ. හෙඩ් එක කියන එක ගත්තොත් හෙඩ් එකේ තමයි මේ සිලින්ඩර් බෝරයන් ක්‍රියාත්මක වෙන අවස්ථාවවලදී ඒකට අවශ්‍ය කරන වාතය පෙට්‍රල් වාත මිශ්‍රණය නැත්නම් දහණය වුණාන් පස්සේ විමෝචක වායු නැත්නම් දුම පිට වෙන්නේ මෙන්න මේ සඳහා අවශ්‍ය වෙන වෑල්ව ක්‍රියාත්මක වෙන එන්ජින් හෙඩ් එකේ. එමනම් ඕගලන්ට පුතේ සාමාන්‍ය අවබෝධයක් ආවා බ්ලොක් එකේ මොනවද තියෙන්නේ හෙඩ් එකේ මොනවද තියෙන්නේ තෙල් දෙනේ මොනවද තියෙන්නේ. right වඩාම ක්‍රියාකාරී ව්‍යුහය තියෙන එතකොට බ්ලොක් එකේ. බ්ලොක් එක නිර්මාණය කරලා තියෙන්නේ තනි ඒකකයකින්. තනි ඒකකයක් විදිහට. ඒ කියන්නේ යකඩ කොටස් ගෙනල්ලා වෙල්ඩින් කරලා එහෙම නෙමෙයි. බ්ලොක් එක හදලා තියෙන එන්ජින් බඳ හදලා තියෙන අච්චුවක් හදලා අච්චුවට මේකේ තියෙන ලෝහ වර්ගය උණු කරලා වක් කරනවා. අපි ඒකට කියනවා කාස්ටිං කියලා. නැත්නම් වාතු කරලා කියනවා. වාතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා කොහෙවත් වෙල්ඩින් කරපුවා අරවම මොකුත් නැහැ. උන මේක ඇතුලේ වන්කවා සිලින්ඩර් බෝර තියෙනවා. උහරයන් තියෙනවා. අර මේකේ දඟර කඳ කුටීරයක් කියලා එකක් තියෙනවා. දිගටම. ඊළඟට ඒවට සමහර ඒවා කෑම් එකත් මේක ඇතුලේමයි තියෙන කෑම් ෂාෆ්ට් එක කියන එක තාම කිව්වට දෙන්නේ නැහැ ඔයගොල්ලෝ. අහගෙන ඉන්නකෝ. කෑම් එක. ඒතකොට ඒව සඳහා තියෙන සිද්ධි. දැන් මේ සිසිලන පද්ධතිය ගැන අපි කිව්වනේ පුතේ. මේ සිසිලන පද්ධතියට අයිති ජල කුහර, ජල මාර්ග ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ජලයේ ගමන් කරන්නේ. විශේෂයෙන් මේ දඟරක මේ සිලින්ඩර් බෝර අවට තමයි වටේ තමයි මේ ජල මාර්ග තියෙන්නේ. එන්නම ඉස්සරහ. දැන් මේක දවසෙන් බෑ මේක මාස 3-4ක් කතා කරගෙන යනකොට පද්ධති කර කරගත්ත හැකි ඔක්කොම. එතකොට තේරෙනවා. මොකක්ද? පටල දානොත් තේරෙන්නේ ඕගොල්ලෝ. හරි. මේ හෙට් එක ගත්තොත් දැන් මේක තමයි වැඩිම රත් වෙන්නේ. සෑහෙන ජල මාර්ග ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේකේ තියෙන තෙල් ටික ඒවා යන්න මේක හරහා තෙල් මාර්ගයක් තියෙනවා. එනම් බට දාලා නැහැ ඒක ඇතුලේ මාර්ග හදලා තියෙනවා. බ්ලොක් එක ඇතුලේ. ඒ උඩටත් යනවා මෙහෙත් යනවා. උඩ මේ දෙක යනකොට මේ දෙක සම්බන්ධ කරන්නේ ඇන දාලා. උගන් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේක ගලවලා ඇන හරියට තාල තද කරන හැටි එහෙම කියන්නේ. ඉතින් බය වෙන්න එපා තාම මේ තාම පටන් ගත්ත විතරයි දවස් දෙකයි ඉතින්. මාස දෙකක් විතර කරනකොට දැන් කොහොමද ඉඳලා තමයි ලංකාවේ පළවෙනියක් පන්තියෙන් ආවේ. නැතු මේ උගුල්ලෝ වගේම තමයි. දිස්ත්‍රික්කේ පළවෙනි ආවෙත් එහෙම තමයි. අනිත් ඒ අකුරු ඔක්කොම ගත්තෙත් එහෙමයි. බී අකුරු ගත්තෙත් එහෙමයි. ඒගොල්ලෝ තෝ මොනවක්වත් දැනගෙන ආපු අය නෙමෙයි. හින්දා ඒක ගැන හිතන්න එපා. තේරෙන්නේ නැහැ කියන්න එපා. ඒක ඉතින් පොඩ්ඩක් කට්ට ගාගෙන පොඩ්ඩක් යනකොට ඔබ ට්‍රැක් එකට වැන්නාම පොඩ වැඩේ කොට යනවා. පාටම හරියන්නේ නැහැ. ඒ දවස් මට ඔක්කොම කියලා ඉගෙන ගන්න දැන් පුතාලා අහන රටේ නැති ප්‍රශ්න අහනවා. ඕනට් එක සුදු ඇයි කළු ඒක ඔක්කොම උත්තර දෙන්න දැන් ගියොත් අද පාඩම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම නොදැක්කා නෙමෙයි මම දැක්කා. හරි?
මම ඒවට ඉදිරි පාඩම් වලදී කරනකොට තේරෙයි. අන්න ඒ තැන් දැන් මේක උනහම පුතේ දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ වාහන ගැන ගොඩක් ආසයි. ප්‍රශ්න ගොඩයි. කොහොමහම මේ වෙලාවේ. දැන් ඔයාලට ප්‍රශ්න අහගන්නත් තේරෙන්නේ නැහැ කොයි වෙලාවද අහන්නේ කියලා. මට ඒක තේරෙනවා ඕගොල්ලන්ට. හරි? ඒක ඕගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඕගොල්ලෝ ආසයි එහෙනම් අහන්න කැමතියි. අහන්නේ කොයි වෙලාවද කියලා ඔයාලට තේරෙන්නේ නැහැ. අපි මේ පාඩම් ටික කරගෙන යනකොට ඒකයි මම සතියේ තව දවසක් දැම්මේ. අපිට ඒතකොට ටිකක් ඉක්මනින් කරගෙන යන්න. හරි? අපි ඒ ටිකත් එක්ක ඔක්කොම එකට කරගෙන යනකොට අපි බලමු මේ මාසය ඇතුළත මේ ඔක්තෝබර් මාසයේ අවසන් වෙනකොට මේ එන්ජින් එක කියන කොටස අවසන් කරගන්න. මේ එන්ජින් එකේ අපිට තියෙන හැම කොටසක් මම කොටස් පෙන්නන ගොඩක් ඒවා ඉන්නවා. එන්ජින් බ්ලොක් නම් මෙතනට ගේන්න බෑ. හරි? ඒවා අපි ප්‍රැක්ටිකල් කරනකොට පෙන්නමු. වීඩියෝස් වලින් පෙන්නන්න. හරි? අනිත් පෙන්නන්න පුළුවන් බොහෝ කොටස් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. හරි? මොනවද දාලා තියෙන්නේ? right. එතකොට අර එන්ජිම කියන තැන එන්ජිම කියලා ඔයගොල්ලෝ අනුමාත්‍රකාවක් ලියුවානේ. ඒ එන්ජිම කියන තැන ලියන්න පුතේ. මේ විදිහට ලියන්න. එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහසු කරවීම සඳහා එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහසු කරවීම සඳහා එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. කරුණක් විදියට ලියන බුලට් එකක් දාලා ලියන්න. එන්ජින් හිස එහෙම නැත්නම් සිලින්ඩර් හිස. කෙටි ඉරි කැලක් ගාලා ඉස්සරහට යන්න. එන්ජිමේ ඉහළින්ම පිහිටයි. දෙවෙනි බුලට් එක දාලා ලියන්න. එන්ජින් බඳ එතන අපි කියන සිලින්ඩර් බඳ. කෙටි ඉරි කැලක් ගාලා ලියන්න ඉස්සරහින්. සිලින්ඩර හිසට පහළින් තෙල් දෙන්නට ඉහළින්. සිලින්ඩර හිසට පහළින් තෙල් දෙන්නට ඉහළින්. එම කොටස් දෙක අතරමැද පිහිටයි. දැන් තෙල් දෙන එන්ජිමේ පහළින්ම පිහිටන කොටසයි. හතරවෙනි පිටුවේ මේක රූප සරහනකුත් තියෙනවා. අපි බ්‍රහස්පතින්දා මතක තියාගන්න බ්‍රහස්පතින්දා උදේ 10:30ට මේ සතිය බ්‍රහස්පතින්දා උදේ 10:30ට ඔයගොල්ලන්ගේ ඊළඟ පන්ති පැවැත්වෙන තුන්වෙනි දිනේ පැවැත්වෙන්නේ බ්‍රහස්පතින්දා උදේ 10:30ට. එහෙනම් අපි මේ සතියේ මෙතෙන් ආරම්භ වෙන සතියේ බ්‍රහස්පතින්දා උදේ 10:30ට හම්බ වෙමු.
පස්සේ අපෝ ඉරිදා 7යි 7ට ඒ විදිහට ක්ලාස් වෙනද සහ ඉරිදා කියන දවස් දෙකේ පන්ති පැවැත්වෙනවා. ඉතින් ඔයාගේ යාළුවන්ට දැනුම් දෙන්න. යාළුවන්ට එන්න කියන්න. මොකද පාඩම පහුවෙලා ගොඩක් ගියාට පස්සේ පුතේ පන්තියට සම්බන්ධ වෙනකොට ටිකක් අමාරුයි. ඒ නිසා අපි මුලින් ඉඳලාම සම්බන්ධ වෙලා යමු. යාළුවන්ට කියන්න. මග අරගන්න එපා කියන පන්තියට සම්බන්ධ වෙන්න. right? ඔයගලන්ට තියෙන මොනෑම හෝ නිබන්ධන සහ වෙනත් ගැටලු තියෙනවා නම් තමන්ගේ නිබන්ධන ගත ආයතනේ කතා කරන්න. එහෙම නැත්නම් පන්තිය සම්බන්ධව යම් කිසි දෙයක් ඔයාලට කතා කරන්න තියෙනවා නම් මේ නම්බර එකට කෝල් කරන්න. 070යි 3යි 906යි 907 අපේ හොට්ලයින් එක මේකට කතා කරන්නේ. ඔයා කාඩ්පත් ගත්තට පස්සේ ආයතනයේ ඒ කාඩ්පතේ ඉමේජ් එකක් නම පාසල 2023 සහ ආයතනය දාලා ඩෙන්ටි කාඩ් එක නම්බර දාලා මේ නම්බර එකට එවන්න. එතකොට අපි ඔයාට අංකයක් දෙනවා. අංකේ රීනේම් කරලා පන්තියට එන්න. ඉදිරියේදී ඒක ක්‍රියාත්මක වෙනවා. නිසා ඉක්මනින් ඒක කරන්න. හරි. එතකොට සියලු පෙර ආයතනය හරහා නිබන්ධන ගන්න පුළුවන්. කොරෝනාවට ආයත පන්ති කාඩ් ගන්න පුළුවන්. මතුගොමින් පැනවල ආයතනයෙන් ගන්න පුළුවන්. කලුත රසන්න ආයතනයෙන් ගන්න පුළුවන්. නිබන්ධනය යවලා තියෙන්නේ. පාදුක්කේ සයන්ස් සෙන්ටර් ආයතනයෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඔන්ලයින් නම් සම්බන්ධ වෙන්නේ අපිට ඔන්ලයින් සම්බන්ධ වෙන්න මේ අංකයට කතා කරන්න. අපි ඔයාට ඔන්ලයින් කොහොමද ගෙවීම් කරන්නේ කොහොමද නිබන්ධන එවන්නේ කොහොමද විස්තර ඔක්කොම දෙනවා. ඒ නිසා මේ පන්ති අපි පන්ති කොටස් පන්ති කණ්ඩායම් තුනක් තියෙනවා ඊටෙක් වල. පළවෙනි කණ්ඩායම දෙවෙනි කණ්ඩායම මේ තුන්වෙනි කණ්ඩායම. හරි. එහෙමනම් ඔයගොල්ලෝ සියලු දෙනාට සුබ රාත්‍රියක්. නැවත අපි හම්බෙමු පුතේ ක්ලාස් වෙනදා උදෑසන 10යි. 10 තියෙනවා. එහෙනම් අයබෝවන් ජය වේවා. ඔයගොල්ලෝ සියලු දෙනාට good night.